තිරුවන් සරණයි ගෞරවනීය මහා සංඝරත්නයන් සමාව අවසර ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්නතුනි විනය පිටක අධ්‍යයනීය පාඩම් මාලාවේ පසුගිය වීඩියෝ අපි સમાપ્ત කළේ මහා වග්ගපාළියේ මහා කන්දකේ සඳහන් වෙන ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයෙන් අනතුරුව පස්වෙනි සතිය අජපාල නුගරුක්ෂය ඇසුරු කොටගෙන වාසය කිරීම සම්බන්ධව පෙළෙත් අට කතාවෙත් එන තොරතුරු පිළිබඳව සාකච්ඡා කරලා ටීකා තුනෙනුත් අපි එක්තරා කරුණු ප්‍රමාණයක් සාකච්ඡා කළා. නමුත් අපි සඳහන් කළා ටීකාවෙන් තවත් අපි සාකච්ඡා කළ යුතු කොටසක් තිබෙනවා කියලා, අධ්‍යයනය කළ යුතු කොටසක් තිබෙනවා කියලා. දැන් අපි සූදානම් වන්නේ ඒ කොටස වෙත යොමු වෙන්න. එතනදී අපි පළවෙනියට සාරත්ත දීපනී විනය ටීකාවට යොමු වෙනවා. සාරත්ත දීපනී තරා කොටසක් අපි සාකච්ඡා කළා. ඒ කියන්නේ රතනගරය දක්වා කොටස අපි කතා කළා. ඉන්න අනතුරුව බුදුරජාණන් වහන්සේ මේ අජපල් නුගරුක මුලට වැඩම කරන්නේ ඔබට මතක ඇති. බුද්ධත්වයෙන් පළවෙනි සතිය බුදුරජාණන් වහන්සේ බෝධිපල්ලංකෙහිම වැඩ සිටිනවා. ඊළඟට අනිමිස ලෝචන පූජාව සඳහා සතියක් ගත වෙනවා. නැවත රුවන් සක්මනෙහි සතියක් ගත වෙනවා. ඉන් අනතුරුව නැවතත් රතනකරයෙහි සතියක් ගත වෙනවා. නමුත් ඒ සති තුනම බෝධි වෘක්ෂය සමීපයේ තමයි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ. අජපල් නුගරුක බුදුරජාණන් වහන්සේ ඇසුරු කරගන්නේ පස්වෙනි සතියේදී. එතකොට අජපල් නුගරුක කියන්නේ ජයශ්‍රී මහ බෝධිරාජාණන් වහන්සේගේ මදක් බැහැර පිහිටි ස්ථානයක් බව මෙයින් පෙනෙනවා. මොකද විශේෂයෙන් පස්වෙනි සතිය පෙන්වන්නේ බෝධි වෘක්ෂය ඇසුරු කරගෙන හිටපු කාල සීමාව අවසන් කරලා පළවෙනි වතාවට මේ බෝධි වෘක්ෂයෙන් බැහැරට බුදුරජාණන් වහන්සේ වැඩම කරපු නිසයි. ඒ නිසා අපිට පේනවා මේ අජපල් නුගරුක මදක් ඈතින් පිහිටියා වූ ස්ථානයක් වෙන බව. එතකොට මෙතනදී මතයක් තියෙනවා මේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පෙර ආතුව දවසක් පුර 15ක් පොය දවසේ උදෑසන සේනානි නම් නියංගමේදී සුජාතා විසින් පූජා කරන ලද කිරිපිඬු පිළිගන්නේත් අජපල් නුගරුකක් මුල වෙනහිනිමින්. ඒ අජපල් නුගරුක තිබෙන්නේ අපි කලින් ඔබට පෙන්නලා තිබෙනවා. ඒ අජපල් නුගරුක තියෙන්නේ නීරංජනා නදියෙන් එහා පැත්තේ. එතකොට මේ ඒ අජපල් නුගරුක කියලා විශ්වාසයකුත් තිබෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ එහෙම ගත්තාම ගඟින් ඉතර වෙලා මදක් එහායින් තිබෙන මේ අජපල් නුගරුකට වැඩම කරලා තියෙනවා. එතකොට එය බෝධියෙන් වෙන්වීම, බෝධීන් වහන්සේ බෝධි මණ්ඩලයෙන් මදක් බැහැර පැවති බවට හොඳ සාධකයක් තමයි මේ පෙළේ විශේෂයෙන් අජපල් නුගරුක වෙත වැඩම කිරීම දක්වා තිබීමත් ඒ අනුව බොහෝ විට ඒ අජපල් නුගරුකම විය යුතුයි, විය හැකියි කියලා අපිට හිතන්න පුළුවන් මේ කියන අජපල් නුගරුක. එතකොට කස්මා පනායන් අජපාල නික්‍රෝධෝ නාම ජාතෝති ආහ තස්ස කිරාති ආදී. එතකොට මෙතනදී
කුමක් නිසා අජපාල නුගරුක කියන නම ලැබුණේ දැයි කියලා පැවසීමට අට කථාචාර්යින් වහන්සේ තස්ස කිර ආදී වශයෙන් අට කතාවේ හේතු දැක්වීමක් සිද්ධ කරලා තිබුණා. එතකොට එතනදී අට කතාවේ මෙන්න මේ විස්තරය තමයි දුන්නේ. තස්ස කිර කියලා තියෙන එතන. තස්ස කිර නිග්‍රෝධස්ස ඡායාය අජපාලකා ගන්තවන් නිසීදන්ති තේනස්ස අජපාල නිග්‍රෝත්වේව නාමං උදපාදි කියලා තමයි මේ අට කතාවේ සඳහන් වෙන පාඩේ. එතනදී හේතුව දැක්ුවේ අජපාලකා කියලා කියන්නේ එළුව බලා ගන්න මිනිස්සුયો මේ නුගරුක මුලට ගිහිල්ලා එළුවන්ට කන්න ගැට ගහලා මේ නුගරුක මුල ඒ හේවනේ එක්කහුව වෙලා පිළිසඳර කතාවලදී මින් කාලය ගත කරමින් මේ ගස යට සිටිනවා. ඒක නිසා මේ ගස අජපාල නම් වුණා කියලා. කොට සාරත් දීපනියේ මේ තිබෙන සාරත් දීපනී ටීකා කතා කරමින් හිටපු ඒ සාරත් දීපනී ටීකාව ඊට වැඩිය ටිකක් වෙනස් මත දෙකක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ තමයි කේචිපන යස්මා තත්ත වේදේ සජ්ජායිතුන් අසමත්තා මහල්ලක බ්‍රාහ්මනා පාකාර පරික්කේප යුත්තානි නිවේසානි කତ୍වා සබ්බේ වසින්සු තස්මාස්ස අජපාල නිග්‍රෝධෝති නාමං ජාතන්ති වදන්ති කියලා. මේක කේචි වාදයක්. අපි සඳහන් කරන්නේ නැහැ කවුද මේක ප්‍රකාශ කරේ කියලා. නමුත් එහෙමත් මතයක් තිබිලා තියෙනවා. මොකක්ද මේ මතය? යස්මා තත්ත වේදේ සජ්ජායතුන් අසමත්තා. යම් හේකින් එහිදී වේදය සජ්ජායනා කිරීමට අපොහොසත් වූ මහල්ලක බ්‍රාහ්මනා මහලු බ්‍රාහ්මණයෝ පාකාර පරික්කේප යුත්තානි නිවේසානි කତ୍වා ප්‍රාකාරයන්ගෙන් වට කරන ලද නිවෙස් තනාගෙන සබ්බේ වසින්සු ඒ සියලු දෙනා වාසය කළා. තස්මාස්ස අජපාල නිග්‍රෝධෝති නාමං ජාදන්ති වදන්ති. අන්න ඒක හින්දාත් මේකට අජපාල නිග්‍රෝධ කියන නම පට බැඳුනාය කියලා. තත්‍රායන් වචනත්තු මේ තමයි වචනාර්ථය. න ජපන්තීති අජපා මන්ත්‍ර ජප කරන්නේ නැත කියන අර්ථයෙන් නකාරයට ආකාරයක් වෙලා සමාස වෙනවා අජපා කියලා. ජපා කියලා කියන්නේ සජ්ජායනා කරනවා. අජපා කියන්නේ සජ්ජායනා කරන්නේ. මොනවද සජ්ජායනා නොකරන්නේ? නැත්තම් මෙතන මේ මොනවද මතුරන්නේ නැත්තේ? මන්තානං අනජ්ජායකාති අත්තෝ. මන්ත්‍ර ජප කරන්නේ නැත කියන අර්ථයයි කියලා සඳහන් කරනවා. අජපාලන්ති ආදීයන්ති නිවාසං එත්තාති අජපාලෝ. එකී මන්ත්‍ර ජප කිරීමෙන් මන්ත්‍ර සජ්ජායනා කිරීමෙන් වෙන්ුණා වූ මහලු බමුණෝ විසින් අල්ලාගත්ත ග්‍රහණය කරගත්ත නිවාසය කොටගත්ත තැන එතනයි කියන අර්ථයෙන් අජපාල කියලා මේ නුගරුක හඳුන්වන්නේ. ඒතකොට නුගරුක යට මෙව හදන්න බෑනේ. ඒ කියන්නේ නුගරුක ඇසුරු කරගෙන තිබිච්ච ගම්මානයම අජපාල නිග්‍රෝධ කියලා හැඳින්වුවා. මේ ගස මුල්කටගෙන කියන මතයක් තමයි එයින් කියවෙන්නේ. ඊට පස්සේ අපරේ පනවදන්ති තවත් පිරිසක් කියනවා. තවත් මතයක් තියෙනවා. ඒ තමයි යස්මා මජ්ජන්හිකේ සමේ අන්තෝ පවිට්ටේ අජේ අන්තෝ ඡායාය පාලේති රක්කති තස්මා අජපාලෝ තිස්ස නාමං රුල්හන්ති. ඒ තමයි මධ්‍යහනය එළඹුණාම දැඩි අවුරස්මියයි ඒ වෙලාවට තමන්ගේ සෙවණට පිවිසි එළුවන් තමන්ගේ සෙවණෙන් රකින්නවා ආරක්ෂා කරනවා. ඒක නිසා අජපාල
ඒක නිසා අජපාල කියන නම මේ ගහට පට බැඳිලා තියෙනවා. සබ්බතාපි නාමේතං තස්ස රුක්කස්ස. හැම වෙලාවෙම මේ නම දුන්නේ මේ නුගරුකට තමයි ප්‍රධානව, නැතුව වෙන දෙයකට නෙමෙයි. එතකොට බුදුරජාණන් වහන්සේ අජපාල නිග්‍රෝධ කියන්නේ අජපාල නුගරුක මුල වැඩ සිටියා කියන කාරණේ. ගමේ යවට තියෙන ගම් ප්‍රදේශය එහෙම නෙමෙයි, ඒ රුක් මුල තමයි බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳලා තියෙන්නේ. ඉතින් මෙතන මත තුනක් තියෙන, අපි හරියටම දන්නේ කොයිකද නිවැරදි මේක කියලා. නමුත් අට කථාචාර්යින් වහන්සේ පිළි අරගෙන තියෙන්නේ එළුවන් බලා ගන්න මිනිස්සුયો විවේකයට හිටපු ගසක් මේ නුගරුක. ඒක නිසා අජපාල කියන නම මේ ගහට විවහාර වුණා කියන කාරණය. ඊළඟට සඳහන් කරනවා මේ අජපාල නුගරුක මුලට එකපාරටම බුදුරජාණන් වහන්සේ වැඩම කළේ නැත කියන කාරණය අට කතාවේ පැහැදිලි කරානේ. ඊට පස්සේ මේ සඳහන් කරනවා ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සේ පළවෙනි සතිය ගත කිරීම සහ ඉන් අනතුරුව සිව්වන සතිය ගත කිරීම දක්වා කාලය පිළිබඳව කතා කරද්දී එතනදී විමුක්ති සුඛං පටිසංවේදෙන්තෝ කියන තැන්වලදී ගත යුතු අර්ථය තමයි ධම්මං විචිනන්තෝ යේව අනන්තරන්තරා විමුක්ති සුඛංච පටිසංවේදෙන්තෝ කියන අර්ථය. කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ කාල සීමාවේ ධර්මය මෙනෙහි කළා. ඒ වගේම ඒ අතර විටින් විට විමුක්ති සුවයටත් සමවැදුණා, විමුක්ති සුවයත් වින්දා. ධම්මං විචිනන්තෝ විමුක්ති සුඛංච පටිසංවේදෙන්තෝති ඒවං වා එත්ත පාඨෝ ගහේතප්පෝ. තව විදිහකට ඒක කියන්න පුළුවන්, කියනවා ධර්මය මෙනෙහි කරමින් විමුක්ති සුවද විඳිමින් කියලා ගත්තත් මේක නිවැරදි කියලා සඳහන් වෙනවා. හේතුව මේ කටයුතු දෙකම බුදුරජාණන් වහන්සේ සිද්ධ කළා. විමුක්ති සුව වින්දාමත් නෙමේ, ධර්මයේ මෙනෙහි කළාමත් නෙමේ, මේ දෙකම සිද්ධ කළා මේ කාල සීමාව තුල. උදානට්ඨ කතායම්පි හි අයමේව පාඨෝ. උදානට්ඨ කතාවේද මේ පාඨය දැක් ගන්න පුළුවන්. ධම්මං විචිනන්තෝ චිත්ත ඒවං අභිධම්මේ ණයමග්ගං සම්මසි පඨමං ධම්මසංගණි ප්‍රකරණං නාම. මේ ධර්මයේ විමසනකොට මෙනෙහි කරනකොට එතනදී මෙසේ අභිධර්ම පිටකේ ණය මාර්ගයේ සම්මර්ෂණය කරද්දී පළමුව ධම්මසංගණි ප්‍රකරණය මෙනෙහි කරනවා බුදුරජාණන් වහන්සේ. තතෝ විභංග ප්‍රකරණං, ඉන් අනතුරු විභංග ප්‍රකරණය, ධාතු කතා ප්‍රකරණය, පුද්ගල පඤ්ඤාති ප්‍රකරණය, කතාවත්තු ප්‍රකරණය, යමක ප්‍රකරණය කියන මෙන්න මේ ප්‍රකරණ 6 මෙනෙහි කරනවා. තතෝ මහා ප්‍රකරණං ප ဋ ාණං නාමාති. ඉන් පසුව මහා ප්‍රකරණය නම් වූ අනන්ත ණය සමන්නාගත සමන්ත ප ဋ ාණය බුදුරජාණන් වහන්සේ විසින් මෙනෙහි කරනවා, සම්මර්ෂණය කරනවා. තත්තස්ස සන්හ සුකුමට්ඨානම්පි සමවෙන්න තත්තස්ස සන්හ සුකුමට්ඨානම්හි චිත්තේ ඕතින්නේ පීති උප්පච්චි. එතෙක් බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදය මෙනෙහි කිරීම, දහම් කරුණු මෙනෙහි කිරීම ආදිය සිද්ධ කරගෙන ආවට මෙතනදී ප ဋ ාණ ප්‍රකරණය ගැන කතා කරනකොට ප ဋ ාණ ප්‍රකරණය තමයි අභිධර්ම පිටකයේ තිබෙන 7 වෙනි ග්‍රන්ථය. මේ සූවිසි ප්‍රත්‍යයන් ගෙන
තිකමාතිකා පද 66ක් තුකමාතිකා පද 200ක් කියන පද 266ක බහාලමින් අනන්ත ණය ක්‍රමවලින් මේ ඇතිව නැතිවෙන්නා වූ සංස්කාර ධර්මයන්ගේ හේතු ප්‍රත්‍යයන් විමසා බැලීම තමයි ප ဋ ාණෙදි කෙරෙන්නේ. අති සියුම් විදිහට එතනදි සිද්ධ වෙනවා. මේක හරියට සංසන්දනය කරනවා නම් කලින් ධර්ම කොටස් කියන්නේ යමක ප්‍රකරණය දක්වා තිබෙන කරුණු මුහුදේ මුල් අදියරේ ඉඳලා මැදට කිට්ටු වෙනකන් ගැඹුරට තද ගැඹුරට ආසන්න වෙනකන් සීමාව වගේ. මේ ප ဋ ාණ ප්‍රකරණය කියන්නේ ඊටාම ගැඹුරු මහමුහුද වගේ. ඊටාම ගැඹුරු මහමුහුද ගත්තහම එහි ආනන්දාදී මත්ස්‍යයන් සිටනවායි කියනවා. ඊටාම විශාල ශරීර තියෙන ඒ මහ විශාල ශරීර තියෙන මත්ස්‍යයන්ට මේ මුහුදේ අනික් ස්ථාන වල හැසිරෙන්න පුළුවන් සමහර ස්ථාන හරිම සම්බාධයි. ඒ කියන්නේ ඉඩකඩ මදි. Tamanගේ ශරීරය විශාල නිසා හිතූ විදිහට අපිට මේ සමුද්‍ර මහ ගැඹුරු වුණාට ඒ සත්වයට ශරීරයේ තියෙන මහත් භව නිසා තමන්ට හිතූ විදිහට ක්‍රීඩා කරලා පීනලා සුවසේ වාසය කරන්න ඉඩකඩ මදි. නමුත් අපිට තාම ගැඹුරින් වැටහෙන අර ගැඹුරුම ස්ථාන මුහුදේ මේ සත්වයාට බොහෝම ප්‍රීතිය උපදවනවා. මොකද තමන්ට හිතූ විදිහට ශරීරය හා මෙහා කරලා පීනලා ක්‍රීඩා කරලා සතුටු වෙන්න පුළුවන්. ඒ වගේ මේ අනන්ත ණය සමන්නාගත ප ဋ ාණ ප්‍රකරණය දක්වා දහම් කරුණු අපිට මහා ගම්බීර ගැඹුරු දහම් කරුණු හැටියට වැටහුණාට ලෞතර බුදුරජාණන් වහන්සේගේ ඥාන මහන්තය නිසා බුදුරජාණන් වහන්සේට එහෙම වැටහෙන්නේ නැහැ. අපිට අතිශය ගම්බීරයි කියලා වැටහෙන ප ဋ ාණ ප්‍රකරණය බුදුරජාණන් වහන්සේට ඥාන ක්‍රීඩාවන්ගේ හැසිරෙන්න බොහෝම ප්‍රීති සොම්නස්ස උපදවන්නා ස්ථානයක් වෙනවා. අනෙක් ස්ථාන බුදුරජාණන් වහන්සේගේ ඥාණයට මදි. බුදුරජාණන් වහන්සේගේ ඥාණයට යන්තරම් හෝ ප්‍රමාණවත් වෙන්නේ මේ ප ဋ ාණ ප්‍රකරණයේ නා වූ දහම් කරුණු තමයි. ඒක නිසා මේ ප ဋ ාණ ප්‍රකරණයට බැසගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ඥාණය ඒ කර්ණ කොටගෙන තත්තස්ස සන්හ සුකුමට්ටානම් පිචිත්තේ ඕතින්නේ පීති උප්පජ්ජි. හිතේ සියුම් කරුණු අරමුණු කරගෙන ඉපදුනා කියන එක තමයි එහි බැසගත්ත කියන්නේ. ඒ ඥාන සම්පයුක්ත ක්‍රියාසිත පහළ වෙනකොට බුදුරජාණන් වහන්සේට අතිශය ප්‍රීතියක් ඉපදුනා. බුදුරජාණන් වහන්සේට ප්‍රීතිය උප්පන්නාය ලෝහිතං පසීදී. ප්‍රීතිය ඉපදුනහම මොකද වුනේ? බුදුරජාණන් වහන්සේගේ ලේ ධාතුව බොහොම පැහැදීමට පත් වුණා. ලෝහිතේ පසන්නේ චවි පසීදී. මේ ලේ පිරිසිදු වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේගේ රුධිර ධාතුව පිරිසිදු වුණාට පස්සේ සමත් භෝම පිරිසිදු බවට පත් වුණා. බුදුරජාණන් වහන්සේගේ කොහොමත් සම අපේ වගේ නෙමේ ස්වභාවයෙන් අතිශය පිරිසිදුයි. මෙහිදී රූප කලාප වශයෙන් අභ්‍යන්තරයෙන්ම මහා පිරිසිදු බවක් ඇති වුණා. රුධිර ධාතුව පිරිසිදු වීම නිසා, ලේ ධාතුව පිරිසිදු වීම නිසා. ඊපස්සේ චවියා පසන්නාය පුරත්තිම කායතෝ. මේ විදිහට සම පිරිසිදු වුණාට පස්සේ සීවිය පිරිසිදු වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ නැගෙනහිර පැත්තෙන්, ඒ කියන්නේ නැගෙනහිරට තියෙන ශරීර කොටසින්
කූටාගාරාදිප්පමානා රශ්මියෝ උට්ටහිත්වා ආකාසේ පක්කන්දං චද්දන්ත නාග කුලං විය. පාචීන දිසාය අනන්තානි චක්කවාලානි පක්කන්දා. කුළු ගෙවල් තරම් විශාල කූටාගාර කියලා කියන්නේ එකල තිබුණු ගෘහ නිර්මාණයක්. ඒ කියන්නේ සාමාන්‍ය කුඩා නිවෙස් නෙමෙයි, විශාල නිවෙස්. ඒ වගේ ප්‍රමාණි රශ්මි කදම්බ රැස් දහරා නැගී ඉඳලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙහි නැගෙනහිර පැත්තෙන් නැගෙනහිර පසින් අහසට පැන නැගලා හරියට චද්දන්ත කුලයට අයත් හස්ති සමූහයක් වගේ මේ රැස් දහරා පාචීන දිසාය නැගෙනහිර දිසාවට අනන්තානි චක්කවාලානි පක්කන්දා අනන්ත සක්වලවල් වලට බැසගත්තාය කියලා කියනවා. ඒ කියන්නේ අපේ ලෝකය ඒ රැස් වලින් නැහැවුණා පමණක් නොවේ. අපේ ලෝක ධාතුව ඒ නැහැවුණා පමණක් නෙවෙයි, අනන්ත සක්වලවල් නැගෙනහිර දිසාවට තියෙන අනන්ත සක්වලවල් මේ රැස් ධාරාවලින් ආලෝකමත් වුණා. ඊළඟට පච්චිම කායත උට්ටහිත්වා පච්චිම දිසාය. ශරීරයේ බටහිර දෙසින් නැගුණු රැස් ධාරා බටහිර දිසාවේ අනන්ත සක්වලවල් දක්වා විහිදෙන්න පටන් ගත්තා. දක්ඛිනාංශ කූට්ටතෝ උට්ටහිත්වා දක්ඛින දිසාය. ශරීරයේ දකුණු කොටසින් නැගී සිටියා වූ නැත්තම් දකුණු උරහිසින් නැගී සිටියා වූ රශ්මි ධාරා දකුණු දිසාවට වාමාංශ කූටතෝ උට්ටහිත්වා උත්තර දිසාය. වම් පැත්තෙන් නැගුණා වූ රශ්මි ධාරා උතුරු දිසාවට අනන්තානි චක්කවාලානි පක්කන්ද අනන්ත සක්වලවල් වලට පැතිර ගියා. පාදතලතෝ පවාලංකුර වන්නා රශ්මියෝ නික්කමිත්වා මහා පතවින් විනිබ්බිජ්ජ උදකං ද්විදා බින්දිත්වා වාතක්කන්දම් පදාලෙත්වා අජටාකාසං පක්ඛන්දා කියලා සඳහන් වෙනවා. එතනදී කියවෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පත්මයන්ගෙන් නික්මුණු ලා පබලු මුල් අවදියේදී පබලු වල වර්ණය ඇති මුහුදෙන් මතුවෙන පබලු කියලා දෙයක් දැන් හදලා තියෙන මේ කෘතිම පබලු වර්ග නෙමේ. පබලු කියලා තියෙනවා එක්තරා ගල් විශේෂයක් මුහුදෙන් ගන්න. ඒවායේ වර්ණයෙන් යුක්ත රශ්මි ධාරා නික්මිලා මහ පොළොව විනිවිද ජලය දෙබෑ කොටගෙන වාතයට පිවිසිලා වාත් කඳ පලාගෙන අජටාකාශයට නික්මුණා කියලා සඳහන් වෙනවා. ඉතින් මෙන්න මේ කාරණය මට කියන්න අවශ්‍යයි. දැන් මේ කියන කරුණු ගත්තාම සමහර කෙනෙක් තරා විදිහකට අවඥාවෙන් තමයි බලන්නේ මේ සාහිත්‍ය හැටියට. දහමේ බෞද්ධ සාහිත්‍යයේ සත්‍ය නෙමෙයි ඔය බුදුරජාණන් අතිශෝක්ති කියන අර්ථයෙන් තමයි මේ කියන්නේ. ඒක එහෙම බාර ගන්න අයට බලහත්කාරයෙන් කියන්නේ මේක පිළිගන්න කියලා.
නමුත් මම මෙන්න මේ කාරණය පෙන්වන්නම් මේ ඔය තියෙන අතිශෝක්ති ප්‍රාථමික කරුණු හැටියට සලකන දේවල් තුළ තියෙන විද්‍යාත්මක මේ පැතිකඩවල් දැන් මේ අටුවාවල මුණ ගැහෙන කාරණයක් තමයි කියන්නේ මේ බුදුදහමේ අපිට පෙළෙත් සඳහන් වෙනවද කියලා මට මතකයක් නැහැ. නමුත් අපිට මේ බුදුදහමේදී මුණ ගැහෙන කාරණේ මේ ලෝකයේ පිහිටා තිබෙන ආකාරය පිළිබඳව ගත්තා. පොළව පිහිටා තිබෙන්නේ ජලය මත කියනවා. ජලය පිහිටා තිබෙන්නේ වාතය මත කියනවා. වාතය පිහිටා තිබෙන්නේ අජටාකාශය මත. දැන් මේක ස්තර තුනක් තියෙනවා. පොළව, ජලය, වාතය. දැන් මේක බැලුවාම කෙනෙක්ට සමහරట్లాට hina යන්න පුළුවන්. දැන් බලන්නකෝ. පොළව කොහෙද ජලය මත පිහිටලා තියෙන්නේ? පෘථුවිය ගත්තාම පෘථුවියේ පොළොව මත නේද ජලය පිහිටලා තියෙන්නේ, ජලය මත නේද වාතය පිහිටලා තියෙන්නේ කියලා මේක සිනහවට ලක් කරන්න පුළුවන් කෙනෙක්ට. ඒ ඔබ දැකපු විදිහ. තට්ටකථාචාර්යින් වහන්සේලා අදහස් කරේ ඒක නෙමෙයි. මෙතන ඒක හොඳටම පේනවා. බුදුරජාණන් වහන්සේ දැන් මේ කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ අභිධර්ම පිටකයේ මෙනෙහි කිරීම, කියන්නේ රතනගරයේදී සිදුවෙන සිදුවීම මේ කතා කරන්නේ. මේ 5 වෙනි සතිය නෙමෙයි මේ කතා කරන්නේ 4 වෙනි සතිය පිළිබඳව. 5 වෙනි සතියේ තව කල් තියෙනවා. මේ 4 වෙනි සතියේ බුදුරජාණන් වහන්සේ රතනගරයෙහි වැඩ සිටිනකොට රතනගරයේදී බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ යට කොටසින් පාද තලයෙන් ශ්‍රී පාද පත්මයන්ගෙන් නික්මුණා වූ රශ්මි කදම්බ. එතකොට පළවෙනියට ඇතුල් වෙන්න ඕනේ කොහෙටද? මහ පොළොවටනේ. ශරීරයේ ඊළඟට ස්පර්ශ වෙන්නේ පොළොවට. එතකොට පොළොවට තමයි යට දැන් දකුණු දිශාවේ ඒව දකුණු දිශාවට රැස් විහිදුණා, වම් දිශාවේ රැස් වම් දිශාවට. ඒ කියන්නේ උතුරට සහ දකුණට නික්මුණා. නැගෙනහිර දිසට තිබුණු ශරීර කොටසින් නැගෙනහිර දිශාවටත්, බටහිර දිශාවට තිබුණු ශරීර කොටසින් බටහිර දිශාවටත් රශ්මි කදම්බ පැතිරුණානේ. එහෙනම් පාදයේ ප්‍රදේශයෙන් පිහිටෙන්නා වූ රශ්මි කදම්බ විහිදෙන්න ඕනේ මහ පොළොව තුලට. එතකොට ඔන්න මේ ගෝලාකාර පෘථුවිය කල්පනා කරලා බලන්න. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ දඹදිව. එතකොට ජම්බුද්වීපේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා වූ ඒ ප්‍රදේශයේ ඉඳලා පොළොවට බැස ගන්නවා මේ රශ්මි කදම්බ. ඊට පොළොව විනිවිදගෙන යනවා මේ රැස් ධාරා. එහෙම විනිවිදගෙන ගිහිල්ලා මේ පොළොවේ එහා පැත්තෙන් අද ඉන්දියාවේ ඉඳලා සිදුරක් කළොත් පෘථුවිය එහා පැත්තට මේ සිදුර දිගේ ගිහිල්ලා මතුවෙන්නේ කොහාටද? පොළොවටද? ආයි නෑ. අපිට එහා පැත්තෙන් තියෙන සාගරයට තමයි ඇතුළු වෙන්න සිද්ධ වෙන්නේ. ඒකට එහා පැත්තේ තිබෙන්නේ සාගරය. එතකොට සාගරයට ඇතුළුනා එකයි ජලයට ඇතුළුනවා කියන්නේ පොළොව විනිවිදගෙන ගිහිල්ලා. පොළොව පිහිටලා තියෙන ජලය මත කියලා සඳහන් කළේ ඔන්න ඔය කාරණේ. එතකොට මේ ජලයට බැස ගන්නවා. ඊට පස්සේ කියන ජලය පිහිටලා තියෙන්නේ වාතය මත කියලා. හරිනේ. ඒ කියන්නේ සාගරයෙන් එපිටට එහා පැත්තෙන්
සාගරයෙන් එපිටට තියෙන්නේ ආයි වායු ගෝලය. එතකොට ජලය සිඳගෙන ගිහිල්ලා ජල කඳ සිඳගෙන ගිහිල්ලා වායු ගෝලයට ඇතුල් වෙනවා. වායු ගෝලය අවසන් වුණාට පස්සේ තියෙන අජට ආකාශය. හිස් අවකාශයේ වාතය නෑ. ඊළඟට ඒ අජට ආකාශයට මේ රශ්මි කදම්බ ඇතුළු වෙනවා. කල්පනා කරලා බලන්න. මේව මේ නවීන විද්‍යාවේ මහා අලුත් දේවල් හැටියට ප්‍රකාශ කළේ. චන්ද්‍රිකා තාක්ෂණයෙන් මේක ඔප්පු කරගෙන අභ්‍යවකාශගත වෙලා ඉහළ හසට පැටනගලා තමයි අපි මේ ඇත්තක් මේක තමයි මෙහිමයි කියලා දැනගත්තේ. එතකන් විවිධ මතවලින් ඔප්පු කරලා තිබුණා. ඊට කලින් මේක මේ පැටියක් වගේ එකක් කියලා මේ සමතලා එකක් කියලා හිතාගෙන මිනිස්සු ජීවත් වුණේ. නමුත් ඒ බටහිර යුරෝප රටවල් වල මිනිස්සු එහෙම ජීවත් වෙද්දී අපේ බෞද්ධයෝ ඊට වැඩිය බොහෝ දේ දැනගෙන හිටියා. බෞද්ධයෝ දැනගෙන හිටියා සමහර විට බෞද්ධයෝ පමණක් නොවේ සමස්ත ජම්බුද්වීපයේම දැනගෙන හිටියා වෙන්න ඇති. මේ ශිෂ්ටාචාරයේම සමහර විට මේ දැනගෙන හිටියා වෙන්න ඇති. ඒ තමයි මේ මහ පොළොව රවුම් එකක්. පෘථිවිය කියන්නේ ගෝලාකාර දෙයක්. ඒ ගෝලාකාර දේ මහා අනන්ත විශ්වයේ සුළු දෙයක් විතරයි. ඒක නිසා මේ සුළු දෙය අජටාකාශයේ පිහිටලා තියෙන්නේ. ඒ අජටාකාශයේ පිහිටලා තියෙන මේ පෘථිවිය විසිරී නොයන්නේ මේ වායු ගෝලය නිසා. ඒ වායු ගෝලය මත තමයි විශාල ජල කඳක් පිහිටලා තියෙන්නේ. ජල කඳ මත තමයි මේ පොළොව තිබෙන්නේ. එතකොට අපි මේ පෘථුවිය මහ විශාල දෙයක් කරගෙන පෘථුවියේ ඉඳලා ඉහළට යද්දී ඇත්තටම අපි හරි විදිහට බලන්න ඕනේ ඉහළ ඉඳන් පහළට. ඒ බැලුවහම මුලින්ම අජටාකාශය ඉඳලා වායු ගෝලය ඉඳලා ජලයේ ඉඳලා පොළොව මුණ ගැහින්නේ. ඊට පස්සේ මේ කියමනින් පේනවා කොයිතරම් බලන්න කඳ හා අජටාකාශය වායු ගෝලයක් සහ අජටාකාශයක් පිළිබඳව කරුණු සඳහන් වෙනවා. මේ සාහිත්‍ය එහෙම නැත්නම් අතිශෝක්ති කියලා පැත්තකට විසික් කරපන නියමන අවඥා කරන අපේ අටකතා සාහිත්‍යයේ ටීකා සාහිත්‍යය තමයි මේ සඳහන එන්නේ මේ විදිහට. එතකොට මේවා ලියවෙන්නේ අනුරාධපුර යුගයේ පොළොන්නරු යුගයේ වගේ යුගවල. ඒ යුගවලදී අපේ ස්වාමින් වහන්සේලා දැනගෙන හිටපු කරුණු බොහොම පශ්චාත් කාලීනව තමයි බටහිර ලෝකේ හොයාගන්නේ. අපි අර හැම සුදු වුණාම එකට ගරු කරන මොකද්ද හීනමානයේ හින්දා අපි ඒ මතවලට අපේ කළු හමක් තිබිච්ච අපේ වර්ගයා ප්‍රකාශ කරපු දේවල් අවඥාවෙන් දකින ගතිය නිසා අපි මේවා බැහැර කරන්න කටයුතු කරනවා. නමුත් මොන තරම් දැනුම් සම්බර මේ ඔක්කොම කතා කරන එක පැත්තකින් තියලා මේ වගේ කරුණු බලන්නකො මොන තරම් වටිනවද මේවෙන් ඒ දැනුම් සම්බර. මෙහිම දැනුමක් ඇති උත්තරමියු නෙව මේ ග්‍රන්ථ රචනා කරන්න කියලා කල්පනා කරලා බලන්න. එතකොට ඊළඟට සඳහන් වෙන සීසතෝ සම්පරිවත්තියමානං මනිදාමං විය නීලවන්න රශ්මි වට්ටි උට්ඨහිත්වා ච දේවලෝකේ විජ්ජිත්වා නව බ්‍රහ්ම ලෝකේ අතික්කම්ම අජටාකාසම්පක්ඛන්දා කියලා සඳහන් කරනවා. දැන් මේ ශරීරයේ යට කොටසින්නේ ශරීරයේ උඩ කොටසින් සම්පරිවත්තියමාන ඉහළට ගියා වූ රශ්මි කදම්බ
නැවත නැවත පවතිමින් හරියට මැණික් වැලක් වගේ ශරීරයෙන් එකක් නික්මුණාට පස්සේ තවත් රශ්මි ධාරාවක් තවත් රශ්මි ධාරාවක් මේ විදිහට නැවත නැවත නික්මීම නිසා හරියට මැණික් වැලක් වගේ නිල් පැහැ රශ්මි වැටක් වගේ එක පෙලක් වගේ නැගී ඉඳලා ච දේවලෝකේ විනිජ්ජිත්වා පළවෙනියට චාතුර්මහරජිකේ තාවතින්සේ යාමේ තුසිතය නිම්මාන රතිය පරිනිම්මිත වසවත්තිය දක්වා විනිවිද ගිහිලා ඊට පස්සේ නව බ්‍රහ්ම ලෝකේ අතික්කම්ම බ්‍රහ්ම ලෝක 9 දක්වාම ගිහිල්ලා ඊළඟට මේ බ්‍රහ්ම ලෝකයනුත් ඉක්මවා ගිහිල්ලා අජටාකාශයට බැසගත්තා කියලා සඳහන් කරනවා. ඒත් මෙතන ඇත්තට මේ සඳහන් කරනට වැඩිය තොරතුරු සහිතව පැහැදිලි කිරීමක් ඔබට අත්සාලිනී අට කතාවේ නිදාන කතා වර්ණා විදි දැක ගන්නට පුළුවන්. එතකොට එතනදී සඳහන් කරනවා නේව සංඥා නා සංඥායතනය දක්වාම ඉහළට මේ රශ්මි ධාරා පැතිරෙනවා. එහෙම පැතිරිලා එතනින් එහාට අජටාකාශයට බැස ගන්නවා. ඒ කියන්නේ එතනින් එහාට නැවත මේසක් වලේ සත්වයන් වාසය කරන්නා වූ භූමියක් මුණ ගැහෙන්නේ, තලයක් මුණ ගැහෙන්නේ. හිස් අවකාශයේ තිබෙන්නේ හිස් අවකාශයට බැස ගන්න උන් අපේ සක් වලින් මේ රශ්මි කදම්බ ඉක්ම යනවා. අපේ වායු ගෝලයෙන් නික්මුණා, වායු ගෝලයෙන් නික්මිලා ඊළඟට මේ අපේ සක් වලින් බුද්ධහමේ සක්වලක් වෙන්නේ 31 තලයේ. ඒ 31 තලයේ ඒ තියෙන ඉහළ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකත් පහු කරගෙන නික්මුණා. ඊට පස්සේ තස්මින් දිවසේ අපරිමාණේසු චක්කවාලේසු අපරිමාණා සත්තා සබ්බේ සුවන්න වන්නාව අහේසුන්. එදා දවසේ අප්‍රමාණ සක්වලවල් වල අප්‍රමාණ සත්‍යෝ සියල්ලෝම රන්වන් පැහැ ගැන්ුණා කියලා කියනවා. තන් දිවසංචමන භගවතෝ ශරීරා නික්කන්තා යාවාජ්‍ය දිවසාපි කිර තාරස්මියෝ අනන්ත ලෝක ධාතුයෝ ගච්ඡanti ඒව කියලා සඳහන් කරනවා. මේකත් ඊටම වැදගත් කාරණයක්. ඒ තමයි එදා දවසේ බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් නික්මුණා වූ බුද්ධ රශ්මි යාවාජ්‍ය දිවසාපි අද දවස වනතුරුත් තා රශ්මියෝ ඒ රශ්මි ධාරා අනන්ත ලෝක ධාතුයෝ ගච්ඡanti අනන්ත ලෝක ධාතුන්ට ළඟා වෙමින් පවතිනවා කියනවා. මේ විශ්වයේ අප පමණක් නොවේ ඉන්නේ තවත් ග්‍රහල වස්තු තියෙනවා. තවත් චක්‍රාවාට තිබෙනවා කියලා ප්‍රකාශ කරේ මගේ මතකයේ හරිනම් එඩ්වින් හබල් කියන විද්‍යාඥයා මේ සතවර්ෂ කීපයකට කලින්. හැබැයි මේ පොළොන්නරු යුගයේ සාරත් දීපනිය ලියවෙන්නේ එහිදී සඳහන් වෙනවා මේ බුදුරජාණන් වහන්සේගේ රශ්මි ධාරා අද එදා නික්මුණු මීට වසර 2500කට කලින් නික්මුණු ඒ රශ්මි ධාරා ආලෝකයේ වේගයෙන් ගමන් කරමින් අනන්ත සක්වලවල් වලට තවමත් ගමන් කරනවා. මේ මොහොත වෙනකොටත් ඒ රශ්මි ධාරා ළඟා වෙමින් පවතිනවා. අපි දන්නවා විශ්වයේ තියෙන එක සූර්යයක් තමයි තරුවක් කියන්නේ. තරුවක ඉඳලා අපිට එළිය එන්න බොහෝ කලක් ගත වෙනවා. මේ වෙනකොට ඒ තරු මිය ගිහින් තියෙන්නත් පුළුවන්. ඒ තරු මේ වෙනකොට නැහැ. නමුත් ඒ එළිය දැනුයි අපේ පෘථිවියට ලං වෙන. ඒතකොට තමයි අපිට ඒ තරුව විලිහිනවා වගේ පේන්නේ. එතකොට මේ කාරණය
එදා අපේ ස්වාමින් වහන්සේලා දැනගෙන හිටියා මේ රැස් දහරා තවමත් අනන්ත සක්වලවල් මොකද සක්වලවල් ප්‍රමාණය අනන්ත ලෝක ධාතු ප්‍රමාණය අනන්තයි අපරිමාණයි. ඒ අනන්ත අපරිමාණ විශ්වය තවමත් ගමන් කරමින් පවතිනවා. දැන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා මේ සිදුවීම සිදු වෙලා වසර 2500ක් ගණනක් ගත වෙලා. නමුත් ඒ රශ්මි දහරා තවමත් විශ්වය තුල ගමන් කරමින් පවතින බව මෙහිදී සඳහන් වෙනවා. න කේවලං චිමස්මින් ඒව සත්තාහේ ධම්මං විචිනන්තස්ස ශරීරතෝ රශ්මියෝ නික්කමින්සු අතකෝ රතනාගර සත්තාහේපි පට්ටානං සම්මසන්තස්ස ඒව මේව ශරීරතෝ ශරීරයෝ නික්කමන්තා ඒවාති වේදිතබ්බං කියලා කියනවා. හුදෙක් මේ සද්දවසේදීම ධර්මයේ මෙනෙහි කරන්නා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් රැස් නික්මුණා නොවේ. රතනාගරේ දින 7න්ද يعني සත්තාහේ කියලා කියන්නේ මේ පළවෙනි දෙවෙනි තුන්වෙනි කියන සතිවලදී ධර්මයේ මෙනෙහි කරද්දී ශරීරයෙන් රැස් විහිදුනේ නැහැ. ඊළඟට රතනාගර ඒ ගත කරා වූ 4 වෙනි සතියේත් සතිය පුරාවටම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් රැස් විහිදුනා නෙමේ ප ဋ ාණ ප්‍රකරණේ සම්මර්ෂණය කරනකොට මේ විදිහට ශරීරයෙන් රශ්මි ධාරා නික්මුණායයි කියා දත යුතුයි කියලා සඳහන් කරනවා. ඊළඟට ඒ කාරණය අර අපි කලින් සඳහන් කළා උත්තඤ්ඤේතං අත්තසාලිනියන් කියලා අට කතාවෙන් අත්තසාලිනී කියන ධම්මසංගණියට ලියවුණු අට කතාව එයින් ගෙනහැර දක්වලා තිබෙනවා මේ කියන විස්තරයම ටිකක් එහි දීර්ඝ තියෙන උපමා වර්ණාදිය සහිතව. ඉන් අනතුරුව සඳහන් කරනවා ඒවන් නිසින්නේති තස්මා සමාධින් හවුට්ටහිත්වා නිසින්නේ ඒවන් නිසින්නේ කියලා කියන්නේ ඊළඟට බුදුරජාණන් වහන්සේ මෙහිම ධර්මයේ සම්මර්ෂණය කරලා ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා කුමක්ද අජපල් නුගරුක සමීපයට. මේ අජපල් නුගරුක මුලට වැඩම කරපු බුදුරජාණන් වහන්සේ පිළිබඳව තමයි මේ ඊළඟට සඳහන් වෙන්නේ. ඊවන් නිසින්නේති මෙසේ වැඩ ඉන්නකොට කියන්නේ තස්මා සමාධිම්හා උට්ඨහිත්වා නිසින්නේ. ඒ අජපල් නුගරුක මුලත් බුදුරජාණන් වහන්සේ ධර්මයේ මෙනෙහි කරමින් සහ සමාපatti සුවයෙන් වැඩ සිටියා. ඒ අරිහත් ඵල සමාපත්තියෙන් නැගී ඉඳලා විවේකයෙන් වැඩ ඉන්නකොට ඒකෝ බ්‍රාහ්මනෝති නාමගත වශයෙන් අනබිඤ්ඤාතෝ අපාකටෝ ඒකෝ බ්‍රාහ්මනෝ කියන්නේ නංගොත් වශයෙන් ප්‍රකට නැති එක්තරා බ්‍රාහ්මණෙක් හුංති කරොන්තා විචරಂತಿ සබ්බං අචොක්ක ජාතිකං පස්සිත්වා jigucchanta හුන්ති කරොන්තෝ විචරති කියලා සඳහන් කරනවා. මේ බමුණගේ කුලයාගේ තිබිලා තියෙන එක්තරා ලක්ෂණයක් එක්තරා පුරුද්දක් ඒ තමයි සියලු අපිරිසිදු ಜಾති කියන්නේ පහත්යයි සම්මත කුලයන්ගේ ඉපදුණු ඇත්තන්ව දැක්කහම ඔවුන්ව පිළිකුල් කරමින් කියලා හඬ නගමින් ඔවුන් සමච්චලයට පත් කරමින් තමයි ගමන් කරන්නේ. ඒතද වෝචාති ඒතං ඉදානි වත්තබ්බං කිත්තාවතානුකෝ ආදි වචනං අවෝච. ඒතද වෝච කියන්නේ එය දැන් කිය යුතුයි කුමක්ද කොපමණකින්ද බ්‍රාහ්මණයෙක් වෙන්නේ ආදී ඔහුගේ පැනය ප්‍රකාශ කළා කියන එක. තත්ත කිත්තාවතාති කිත්ත කියන ප්‍රමාණයන. එතනදී කිත්තාවතා
කියලා අහන්නේ පෙළේ අහනවා බමුණා. කිත්තාවතානුකෝ බොහෝ ගෝතම බ්‍රාහ්මනෝ හෝති කියලා. අනෙතනදී කිත්තාවතානුකෝ කියන තැන කිත්තාවතා කියන්නේ කොප්පමණකින්ද නුති සංසයත්තේ නිපාතන් නු කියලා කියන්නේ සංශයාර්ථයේ නිපාතයක්. කෝති පද පූර්ණේ කෝ කියන්නේ පද පූර්ණිය. බොහෝති බ්‍රාහ්මනානං ಜಾති සමුදාගතං ආලපනම්. බෝ කියලා කියන්නේ බමුණන්ගේ මේ ඔවුන්ගේ කුලේ හටගත්තා වූ එක්තරා ආමන්ත්‍රණ විදිහක්. තථාහි බුත්තං බෝවාදිනාමසෝ හෝති සචේ හෝති සකින්චනෝ. කෙනෙක්ට කිංචන කියන කෙලෙස් තිබෙනවා නම් ඔහු බ්‍රාහ්මණ කුලේ ඉපදුනහම ඔහු බ්‍රාහ්මණයෙක් වෙන්නේ නැහැ. ඒත් බ්‍රාහ්මණයෙක් වන කරුණු ඇත්තටම වෙනස්. බ්‍රාහ්මණයෙක් වෙන්නේ කෙනෙක් පාපයන් බැහැර කරාම. නමුත් උප්පත්ති අනුව කතා කරන ඔවුන්ට ඔවුන් හඳුන්වන්න පුළුවන් කියලා බෝවාදි කියලා. බෝවාදි නාමසෝ හෝති. ඔහු බෝවාදියෙක්. බෝවාදි කියන්නේ ඔවුන්ගේ කුලේ අය ඒ පෞල් පරම්පරාවල අය ওই විදිහට මේ කෙනෙක් දැක්කහම බෝ කියලා. එදත් මොන් සඳහන් කරන්නේ බෝ ගෝතම කියලානේ බුදුරජාණන් වහන්සේට කතා කරන්නේ. ඒ කියන බෝ ආදීව තමයි වුන් කතා කරන්නේ පින්වත කියන වගේ අදහසක් තියෙන වචනයක්. ඒක වචන බහු වචන ભેදයක් නැහැ. බෝ කියන්නේ ආමන්ත්‍රණ පදයක්. ඊට පස්සේ සඳහන් කරනවා ගෝතමාති භගවන්තං ගොත්තේන. ගෝතම කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ගෝත්‍රයෙන් කරන ආරපණයක්. කතම් පනායම් බ්‍රාහ්මනෝ සම්පති සමාගතෝ භගවතෝ ගොත්තං ජානාතිති. එතනදී සඳහන් කරනවා මේ කෙසේද මේ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ ගාවට පැමිණුවාම ගෝත්‍රය දැනගෙන හිටියද. නායං සම්පති සමාගතෝ චබ්බස්සානි පදාන කරන කාලේ උපට්ඨහන්තේහි පංචවාග්යේහි සද්දෙන් චරමානෝ අපරභාගේ තං වතං ජඩ්ඩෙත්වා උරුවේලායන් සේනානිකාමේ ඒකෝ අදුතියෝ හුත්වා පින්ඩාය චරමානෝපි තේන බ්‍රාහ්මණේ දිට්ඨු පුබ්බෝචේව සල්ලපිත පුබ්බෝච. කියන්නේ මේ බමුණට මේකෙන් කියවෙන්නේ මේ බමුණට බුදුරජාණන් වහන්සේව මේ කලින් මුණ ගැහිලා තියෙනවා. ඒකයි මේ දන්නේ මේ බුදුරජාණන් වහන්සේ ගෞතම කියලා. ඒ කියන්නේ මේ ප්‍රදේශයේ බුදුරජාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන්නේ. එතකොට පස්වග මහණුන් ඇසුරු කරගෙන කාලයක් වැඩ හිටියා. පසු කාලේ පස්වග මහණුන් හැරදමා ගියා. මුරුවෙලාවේ සේනානි නන්දියංගමේ ඇසුරු කරගෙන තනිව පිණ්ඩපාතේ හැසිරෙමින් වැඩ සිටියයි කියලා සඳහන් වෙනවා. එතකොට මේ කාලය තුල බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා කලින් කතා කරලා තියෙනවලු මේ බමුණා. තේනසෝ පුබ්බේ පංචවාග්යේහි කයිහමානම් භගවතෝ ගොත්තං අනුස්සරන්තෝ භෝ ගෝතමාති. එතකොට මේ පස්වග මහණුන් වහන්සේට කතා කළේ ගෝතම කියන නමින්. එය සිහි කරලා මතක් වෙලා තමයි බෝ ගෝතම පින්වත් ගෞතමයන් වහන්සේ කියලා කතා කළේ. භගවන්තං ගොත්තේන ආලපති භාග්‍යතුන් වහන්සේට ගෝත්‍රයෙන් ආමන්ත්‍රණය කළා ගෝතම කියලා. තතෝපට්ඨායවා භගවා මහවිනික්කමනං නික්칸තෝ අනෝමා නදී තීරේ පබ්බජි තතෝ පුබ්බූති සමනෝ ගෝතමෝති චන්දෝවිය සුරියෝවිය පාකටෝ පඤ්ඤාතෝ හෝති නච තස්ස ගොත්ත ජානේන කාරණං ගවේසි තබ්බං කියලා කියනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ගිහිගෙන් නික්මුණම මහානික්මන සිද්ධ කරලා අනෝමා නදී තීරයේදී පැවිදි වුණු දවසේ පටන්ම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කියලා දඹදිව තලේ චන්ද්‍රයාමින් සූර්යාමින් ප්‍රකට වුණා. සිද්ධාර්ථ කියන නාමය අතහැරලා ගෝතම කියන නාමය තථාගතයන් වහන්සේ ප්‍රකට වෙන්න පටන් ගත්තා. මොකද ඒ කුලයෙන් තමයි පළමු මේ විප්ලවය ආරම්භ කරන්නේ. තරුණ යුගයේදීම තරුණ වයසේදීම රජගිය අතහැරලා.
තරුණ කුමාරයෙක් රජකම උරුම කුමාරයෙක් පැවිදි වෙනවා. මේ ප්‍රවෘත්තිය හැමතැනම පැතිරෙනවා. ඒක නිසා මේ තථාගතයන් වහන්සේ කාලේ පටන්ම දඹදිව බොහෝ දෙනෙක් අතර ප්‍රකටයි. හිරු සඳු වගේ ප්‍රකටයි කියලා සඳහන් කරනවා. ඒක නිසා මේ ගෝත්‍රය දැනගත්තේ කොහොමද කියන කාරණේ සොයන්න අවශ්‍ය කරන කාරණයක් නෙමෙයි කියලා කියනවා. බ්‍රාහ්මණ කරනාති බ්‍රාහ්මණං කරොන්තිති. බ්‍රාහ්මණ කරන කියලා කියන්නේ බ්‍රාහ්මණෙක් වෙන්නේ කොහොමද කියන කරුණු. බ්‍රාහ්මණ භාවකාරාති යත්තෝ බ්‍රාහ්මණ භාවයේ සිදු කරන කියන අර්ථය. එත්තච කිත්තාවතාති ඒතේන. එතනදී කිත්තාවතා කියන ඒ වචනයෙන් යේහි ධම්මේහි බ්‍රාහ්මනෝ හෝති. යම් ධර්මයකින් බ්‍රාහ්මණයෙක් වෙනවා. තේසං ධම්මානම් පරිමාණම් පුච්චේ. ධර්මයන්ගේ ප්‍රමාණය කොච්චර කරුණු ඕනේද කෙනෙක් බ්‍රාහ්මණයෙක් වෙන්න කියන කරුණ විමසන්නේ. කතමේති පනීමිනා තේසං සරූපං උච්චති. කතමේ කියන එකෙන් ඒකේ ස්වરૂපය විමසනවා. කරුණු මොනවද කියලා විමසනවා. එතනදී උදානං උදානේසීති. උදානයක් ප්‍රකාශ කරා කියලා කියන්නේ යෝ බ්‍රාහ්මනෝති ආදිකං උදානං උදානේසී. පෙළේ සඳහන් වෙන යෝ බ්‍රාහ්මනෝ බහිත පාප ධම්මෝ නිහුංකකෝ නික්කසාවෝ යතත්තෝ ආදී මේ උදානය ප්‍රකාශ කළා කියන අර්ථය. එතනදී න පන තස්ස බ්‍රාහ්මනස්ස ධම්මං දේශේති. ඒ බමුණට ධර්ම දේශනා කළේ නැත කියලා කියනවා. කස්මා ධම්ම දේශනාය අභාජන භාවතෝ. ඒකට හේතුව තමයි කියනවා ධර්ම දේශනාවට බඳුන් වෙන්නේ නැති නිසා. ඒට ප්‍රමාණවත් වෙන්නේ නැති නිසා. එයින් කුමක්ද කියවෙන්නේ? තථා තස්ස බ්‍රාහ්මනස්ස ඉමං ගාතං සුත්වා න සච්චාවි සමයෝ අහෝසි. මේ බ්‍රාහ්මණයට මේ ගාථාව අහලා සත්‍ය අවබෝධ වුණේ නැහැ. චතුරාර්ය සත්‍ය අවබෝධ වුණේ නැහැ. යතාච ඉමස්ස ඒවං උපකස්ස ආජීවකස්ස බුද්ධ ගුණ ප්‍රකාශනං සුත්වා. ඒක හරියට අර බුදුරජාණන් වහන්සේ බර්ණසින් නික්මිලා සමවෙන්න මේ බෝධි මණ්ඩලයෙන් නික්මිලා බුද්ධ ගයාවෙන් නික්මිලා බර්ණැසට වැඩම කරද්දී අතරමඟ උපක මුණ ගැහෙනවනේ. උපකට බුදු ගුණ ප්‍රකාශ කළාට තමන් වහන්සේ අනන්ත ජින වශයෙන් අඳුන්වලා දුන්නට ධර්මාවබෝධයක් සිද්ධ වුණේ නෑනේ. ඒ වගේ මේ උදානය ප්‍රකාශ කළා. නමුත් ධම් දෙසුවා නෙමෙයි. කියන්නේ බෙදලා කරුණු පැහැදිලි කළේ නෑ මේ කාරණා. ගාථාව පමණක් ප්‍රකාශ කළා. මොකද මොහුට එහෙම කරුණු ප්‍රකාශ කිරීමේ අර්ථයක් නැහැ. මොහුට ධර්මාභිසමය සිද්ධ වෙන්නේ නැහැ. ධම්මචක්කප්පවත්තනතෝහි පුබ්බභාගේ. ධර්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කිරීමට කලින් භගවතා භාසිතම් පරේසං සුනන්තානම්පි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන දේ අනුන් ඇසුවත් තපස්සු බල්ලුකානං සරණදානං විය වාසනා භාගිය මේව ඥාතං. තපස්සු බල්ලුකයන්ට සරණය ලබා දීම මින් වාසනා ගුණ ඇතිවීමට පුරුද්ධ ප්‍රගුණභාවය ඇතිවීමට හේතුවක් වෙනවා. න අසේක්ක භාගියං වා නිබ්බේද භාගියං වා. අසයික්ෂ භාවයට පැත්වෙන්න කියන්නේ රහත් වීමට හෝ විශේෂ ගුණයක් දියුණු වීමට එයින් පල්ලෙහා තියෙන වෙනත් විශේෂ අධිගමයක් ආදිය ලැබීම පිණිස පවතින්නේ නැහැ. ඒ සාහි ධම්මතාති. ඒක ධර්මතාවයක් කියලා සඳහන් කරනවා. වේදේහි වාන්තන්ති එත් ආදී වශයෙන් අර ගාථාවේ අර්ථය මදක් විතරක් එහි දක්වලා තියෙනවා. මේ විදිහට තමයි
අජපාල කතා වර්ණනාව සාරත්ත දීපනී ටීකාව පැහැදිලි කරන්නේ. අපි වජිරබුද්ධි ටීකාව බැලුවොත් වජිරබුද්ධි ටීකාවෙත් විශාල විස්තරයක් ඒ පිළිබඳව දක්වන්නේ. ගාථාව ඇසුරු කරගෙන පවතින කලින් සඳහන් වෙච්ච විස්තරම තමයි හිත් කියවිලා තියෙන්නේ. තියෙන්නේ විමති විනෝදනීය. එතකොට විමති විනෝදනියත් ඇත්තටම අජපාල කතාවේදී ඊතරම්ම දීර්ඝ විස්තරයක් සිද්ධ කරලා නැහැ. එතකොට සාරත් දීපනීය තමයි අපිට මේදි වැදගත් උනේ. වැදගත් කරුණු ප්‍රමාණයක් අපි ඉගෙන ගන්න ලැබුණා. ඒකයි සාරත් දීපනී ටීකාව සාකච්ඡා කරලා එතනින් එහාට අපි අධ්‍යයනය කරනවා කියලා තීරණය කළේ. අපි ඊළඟට කතා කරන්නේ 6 වෙනි සතිය මුචලින්ද නාරදුගේ උපස්ථානයට බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු 6 වෙනි සතිය පිළිබඳව අපි ඉදිරියේදී කතා කරනවා. ඒ සතිය සම්බන්ධව. තිරුවන් සරණයි.